තමයි සාකච්ඡා කරන්නේ ජෛව ගෝලය. ඒකට අදාළ ටියුට් එක අද මම දුන්නා මේ 80%ක් විතර දරුවෝ අරගෙන තිබ්බ නිසා අද මම මේක කරනවා. මේ ටියුට් එක දැනට නැති අය කොළවල මම කිව්වා අමතර කොළ ටිකක් තියාගන්න. ඒ වෙයි ඔයාලට සටහන් ලියා ගන්න පුළුවන්. මම අවශ්‍ය වෙලාව දෙන්නම්. හෙට දවස් ඇතුළත හැමෝම ටියුට් සෙට් එක ගන්න. හරි. අපි මේ පාඩමේ වැදගත්කම ඉස්සෙල්ලම මම කියන්න ඕන. මගේ පුතාලා කරුණා කරලා මයික් මියුට් කරගෙන ඕෆ් කරගෙන තියාගන්න. හොඳට පාඩමට සවන් දෙන්න. මොකද මේ පාඩම ලේසිම පාඩමක්. ජීව විද්‍යාව පාඩමක්නේ. අනිත් එක මේ පාඩමේ වැදගත්කම තමයි ඔයාලගේ පේපර් එකේ දෙවැනි කොටසේ පළවෙනි ප්‍රශ්නය. ගොඩක් වෙලාවට මේ පාඩමේ කොටසක් අනිවාර්යෙන්ම සම්බන්ධ කරනවා. අනිවාර්යෙන්ම තියෙනවා. පෞගිය අවුරුදු වල ප්‍රශ්න පත්‍ර බැලුවාම මේ පාඩමේ කොටසක් අනිවාර්යෙන්ම ඔයාලට හමු වෙනවා පළවෙනි ප්‍රශ්නේම. ඒ නිසා මේ පාඩම ඉතාම වැදගත් පාඩමක්, ලේසි පාඩමක්, පාඩම් කරලා ගොඩ යන්න පුළුවන් පාඩමක්. හරි. ජෛව ගෝලය. මේ පාඩමේ මම ඉතාම මුල් කොටස ඔයාලට ටියුට් එකේ දීලා තියෙන්නේ. මම ටිකක් වේගෙන් සාකච්ඡා කරනවා අද දවසේ ගොඩක් කොටස් අවසන් කරගන්න ඕන නිසා. හරි. එතකොට මේ පාඩමේ අපි මුලින්ම පරිසරය කියන්නේ මොකක්ද කියලා අපි අර්ථ දක්වනවා. පරිසරය, environment එක. අපි 6 වසරට විද්‍යාවට මුලින්ම විද්‍යාව ඉගෙන ගන්නකොට 6 වසරේදී පරිසරය කියන්නේ මොකක්ද කියලා සරලවම කියනවා මේ අපාවට වටපිටාව කියලා. ඒක තමයි සරලවම මේ පරිසරය අපි ඉගෙන ගත්තේ මුලින්ම ඒ විදියට. නමුත් දැන් 11 වසරේදී අපි පරිසරය කියන්නේ මොකක්ද කියලා ඊට වඩා ටිකක් ඇඩ්වාන්ස් විදියට උසස් විදියට අපි ඉගෙන ගන්නවා. බලමු පරිසරය කියන්නේ මොකක්ද කියලා. අපේ පරිසරය කිව්වහම ජීවයින්ගේ පැවැත්මට සඳහා වූ ජීවීන්ගේ පැවැත්ම සඳහා වූ අන්තර්ක්‍රියා සිද්ධ වෙන භෞතික සහ ජෛවීය සංරචකය තමයි අපි පරිසරය කියලා කියන්නේ. පරිසරය කියන්නේ මොකද්ද? ජීවයේ පැවැත්ම සඳහා වූ අන්තර්ක්‍රියා සිදුවන භෞතිය හා ජෛවීය සංරචකය පරිසරයයි. ටිකක් පාඩම් කරලා මතක තියාගන්න ඕන හැඳින්වීමක් නේ. බලමු මේකේ තේරුම මොකද? ජීවීන්ගේ පැවැත්ම සඳහා වූ අන්තර්ක්‍රියා. ඒ කැමරා ඔෆ් කරගන්න දැනට. හරි. අපි දන්නවා අපේ මේ ජෛව ගෝලයේ ජීවීන් ජීවත් වෙනවා නේද? විවිධ ජීවීන් ජීවත් වෙනවා. මේ ජීවීන්ගේ පැවැත්මට විවිධ අන්තර්ක්‍රියා සිද්ධ වෙන්න ඕන භෞතිය හා ජෛවීය කොටස් අතර. ඒ කියන්නේ පරිසරයේ තියෙනවා ප්‍රධාන කොටස් දෙකක්. අපේ පරිසරයේ තියෙනවා ප්‍රධාන කොටස් දෙකක්. එකක් අපි කියනවා භෞතික කොටස කියලා. ඒ කියන්නේ අජීවී කොටස. භෞතික කොටස. අජීවී කොටසක්. පණ නැති කොටසක්. අනිත් එක ජෛවීය කොටස. මේක ජීවී. මේවට උදාහරණ බලමු. භෞතික කොටසට අයිති වෙන්නේ පස, ජලය, වාතය කියන සංඝටක. පස, ජලය, වාතය. මේවා ඔක්කොම අජීවී ඒවා. මේවට පණ නැහැනේ. ජෛවීය කොටසට ශාක, සතුන් සහ ශුද්‍ර ජීවීන් කියන ප්‍රධාන ජීවී කාණ්ඩ තුන අයිති වෙනවා. දැන් එතකොට ජීවයේ පැවැත්ම සඳහා මෙන්න මේ කොටස් දෙක අතර අන්තර්ක්‍රියා සිදු වෙන්න ඕන. උදාහරණයක් බලමු. මේ ජීවියෙක් තමයි අපි ශාක කියලා සලකන්නේ. ජීවීනේ ශාක භෞමික ශාක වැඩෙන්නේ කියන්නේ මේ ගොඩබිම තියෙන ශාක වැඩෙන්න පස කියන භෞතික කොටස අනිවාර්යෙන් ඕන. මොකද පසට සයි වෙලා තමයි ශාක වැඩෙන්නේ. එහෙනම් ශාක සහ පස අතර මොකද්ද සිදු වෙන්නේ?
අන්තර්ක්‍රියාවක් සිද්ධ වෙනවා. අන්න ඒ වගේ ජීවයේ පැවැත්ම සඳහා වූ අන්තර්ක්‍රියා සිදුවන භෞතික හා ජෛවීය සංරචකයට තමයි පරිසරය කියලා කියන්නේ. එතකොට මේ දෙකම එකතු වුනහම අපි කියනවා අපේ පරිසරය කියලා. අපේ පරිසරය. එහෙනම් මෙන්න අර්ථ දැක්වීම ජීවයේ පැවැත්ම සඳහා වූ අන්තර්ක්‍රියා සිදුවන භෞතික හා ජෛවීය සංරචකය පරිසරය ලෙස හැඳින්වේ. පරිසරයේ තියෙනවා ප්‍රධාන කොටස් දෙකක්. භෞතික කොටස සහ ජෛවීය කොටස කියලා. භෞතික කොටස කියන්නේ අජීවී කොටස. ඒකට පස ජලය වාතය කියන සංඝටක අඩංගු වෙනවා. ජෛවීය කොටස කියන්නේ ජීවී කොටසක්. ඒකට ශාක සතුන් සහ ශුද්‍ර ජීවීන් අයිති වෙනවා. එතකොට මේ දෙකොල්ල අතර ජීවී කොටසයි භෞතික කොටසයි අතර අන්තර්ක්‍රියා සිදු වෙමින් තමයි මේ පරිසරය ගොඩනැගිලා තියෙන්නේ. මේ දෙකොල්ලෝ අතර අන්තර්ක්‍රියා සිදු වෙනකොට තමයි පරිසරයේ පැවැත්මක් තියෙන්නේ. එතකොට පුතේ මේ පරිසරයේ තියෙනවා මෙන්න මේ කොටස් දෙක අතර තුලනාත්මක සම්බන්ධතාවයක්. ඒ කියන්නේ නිතරම තුලණය වෙන බැලන්ස් වෙන සම්බන්ධතාවයක් තමයි මේ දෙකොල්ල අතර තියෙන්නේ. ඔන්න ඔයි තුලනාත්මක සම්බන්ධතාවයට අපි කියනවා පාරිසරික සමතුලිතතාව කියලා. පාරිසරික සමතුලිතතාව කියලා කියනවා. මේ කොටස් දෙක අතර නිතරම තුලණය වෙන සම්බන්ධතාවයක් තියෙනවා. මේක පරිසරයට හිතකර සම්බන්ධතාවයක්. හිතකර සම්බන්ධතාවයක් විදිහට අපි සලකනවා. මොකද මේ තුලනාත්මක සම්බන්ධතාවය නිසා තමයි පරිසරය නොනැසී පවතින්නේ. දැන් හැබැයි මේ වෙනකොට මිනිසා විසින් කරන අධික්‍රියාකාරකම් නිසා කියන්නේ පමණ ඉක්මවා කරන ක්‍රියාකාරකම් නිසා මේ පරිසරයේ තුලනාත්මක සම්බන්ධතාවය නැති වෙමින් පවතිනවා. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් මිනිස්සු තමන්ගේ නිවාස ගොඩනැගිලි වාසස්ථාන ඉදි කරගන්න පරිසරයෙන් ශාක ඉවත් කරනවානේ. ගොඩක් ශාක ඉවත් වෙනවා පරිසරයෙන්. අපි ගස් කැපුවට ගස් ඉන්දන්නේ නැහනේ. ගස් කපනවා නමුත් ඒ හා සමාන ප්‍රමාණයකට ගස් ඉන්දන්නේ නැහැ අපි පරිසරය. එතකොට ශාක අඩු වෙනකොට පරිසරයේ අර තුලනාත්මක ගතිය අඩු වෙනවා. ඉතින් ওই මිනිස් ක්‍රියාකාරකම් නිසා හරි අමාරුයි දැන් පාරිසරික සමතුලිතතාව රැකගන්න. ඒක නිසාමයි මිනිසාට මේ අහිතකර ඵල විපාක සෑහෙන්න අත්විඳින්මින් ඉන්නේ. හරි අපේ පරිසරය ගැන තමයි මේ පාඩමේ සෑහෙන්න අපි තොරතුරු ඉගෙන ගන්න. හරි. එහෙනම් ඔන්න පරිසරය හැඳින්වීම ඉගැන්නුවා. පරිසරයේ තියෙන ප්‍රධාන කොටස් දෙක ඒවට අයිති වෙන සංඝටක ඉගැන්නුවා. ඊළඟට මේ දෙකොල්ල අතර තියෙන තුලනාත්මක සම්බන්ධතාවයට අපි කියනවා පාරිසරික සමතුලිතතාව කියලා. පුතේ පරිසරයේ මෙන්න මේ කොටස් දෙකට අමතරව තියෙනවා ජීවීන්ගේ පැවැත්මට මේ ජෛවීය කොටසේ පැවැත්මට වැදගත් වෙන පාරිසරික තත්ත්ව කිහිපයක්. පාරිසරික තත්ත්ව කිහිපයක් තියෙනවා. මොනවද ඒ පාරිසරික තත්ත්ව? එකක් උෂ්ණත්වය. උෂ්ණත්වය. පරිසරයේ තියෙන උෂ්ණත්වය කියලා සාධකයක්. ඒක මේ භෞතික කොටසටවත් ජීවී කොටසටවත් අයිති එකක් නෙමෙයි. ඒක පාරිසරික තත්ත්වයක් විදියට අපි සලකනවා. පරිසරයේ තියෙන කිසියම් තත්ත්වයක්. එක උදාහරණයක් තමයි උෂ්ණත්වය කියන්නේ. එතකොට උෂ්ණත්වය කියන එක අපිට පරිසරයේ උෂ්ණත්වය කියන එක ජීවීන්ගේ පැවැත්මට ඉතා වැදගත්. අපි මිනිසා ගමුකෝ උදාහරණයට. දැන් මිනිසා ගත්තාම අපි මේ ජීවත් වෙන්නේ දකුණු පළාතේ නේද? අපේ රටේ දකුණු පළාතේ ගාල්ලේ තමයි අපි ජීවත් වෙන්නේ. ගාල්ල දිස්ත්‍රික්කේ. එතකොට අපේ රටේ තව තියෙනවනේ කඳුකරයට යනකොට නුවරඑලි දිස්ත්‍රික්කේ. එහෙට ගියාම උෂ්ණත්වය ගොඩාක් අඩුයි. මේ පරිසරයේ උෂ්ණත්වය කියලා සාධකයක් තියෙනවා. හැබැයි මේ උෂ්ණත්වයක් පැවතින එක අපේ පැවැත්මට ඉතා වැදගත්. මොකද දැන් අපි මේ උෂ්ණත්වයට ඔරොත්තු දෙනවා දැනට. නමුත් අපි නුවරඑලි පළාතට ගියොත් ඒ පැත්තට ගියොත් ඒවැයි උෂ්ණත්වය එක්ක අපිට ටිකක් අපහසුවක් දැනෙනවා නේ. දැන් ඔයිටත් වඩා සෑහෙන උෂ්ණත්වය අඩුම තැනක අපිට ජීවත් වෙන්න අමාරුයි. ඒ මොකද පරිසරයේ උෂ්ණත්වය කියලා සාධකයක් තියෙන්න ඕන. මේ හැම ජීවියෙකුටම උෂ්ණත්වය කියන සාධකය
වැදගත් වෙනවා. එතකොට උෂ්ණත්වය කියන්නේ ඔන්න එක සාධකයක්. ඊළඟට හිරු එළිය තවත් පාරිසරික තත්ත්වයක්. මේක ඊටාම වැදගත්. හිරු එළිය නැත්නම් ආලෝකය කියලා අපි කියනවා. ඇයි මේක වැදගත් වෙන්නේ? අපි දන්නවා හිරු එළිය කියන සාධකය මේ ශාක විසින් අවශෝෂණය කරලා ආහාර නිෂ්පාදනය කරන ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලිය සිද්ධ වෙනවා. ප්‍රභා සංශ්ලේෂණය නොවුනොත් ජීවීන්ගේ පැවැත්මට අවශ්‍ය ආහාර නැතුව යනවා. ජීවීන්ගේ පැවැත්මට අවශ්‍ය ආහාර නැතුව යනවා. එහෙම වුණොත් පරිසරයේ සමතුලිතතාව බිඳ වැටෙනවා. එහෙනම් මේකත් පාරිසරික තත්ත්වයක්, වැදගත් පාරිසරික තත්ත්වයක්. ඊළඟට තවත් එකක් තමයි පීඩනය. පීඩනය මේකත් පාරිසරික තත්ත්වයක්. පීඩනය. එතකොට මේ පීඩනය කියන එක ඔයාලා පීඩනය 10 වසරේදී පාඩමක ඉගෙනගෙන තියෙනවා. අපේ මේ මුහුදු මට්ටමේදී සාමාන්‍ය වායුගෝලීය පීඩනය වායුගෝල 1යි නැත්නම් රසදිය සෙන්ටිමීටර් 76යි කියලා. නේද? පීඩනය කියන සාධකයකුත් අපේ පරිසරයේ තියෙන ඒකත් ජීවීන්ට වැදගත්. ඊළඟට ආර්ද්‍රතාවය කියලා තවත් සාධකයක් තියෙනවා. ආර්ද්‍රතාවය කියන්නේ වායුගෝලයේ තියෙන ජල වාෂ්ප ප්‍රමාණයට. වායුගෝලයේ තියෙන ජල වාෂ්ප ප්‍රමාණය. ඒකත් වැදගත් සාධකයක් ජීවීන්ගේ පැවැත්මට. එහෙනම් මේ ජෛවීය කොටසේ පැවැත්මට වැදගත් වෙන පාරිසරික තත්ත්ව තමයි මේ. හරිනේ? ඔන්න පරිසරය ගැන ටක් ගාලා වේගෙන් මතක් කරමු. පරිසරය anu ජීවයේ පැවැත්ම සඳහා වූ අන්තර්ක්‍රියා සිදුවන භෞතික හා ජෛවීය සංරචකයයි. පරිසරයට අයත් ප්‍රධාන කොටස් දෙක භෞතික කොටස, ජෛවීය කොටස. භෞතික කොටසට අයත් සංඝටක පස, ජලය, වාතය. ජෛවීය කොටසට අයත් සංඝටක ශාක, සතුන් සහ ශුද්ධ ජීවීන්. එතකොට මේ ජෛවීය කොටසයි භෞතික කොටසයි අතර තියෙන තුලනාත්මක සම්බන්ධතාවයට අපි කියනවා පාරිසරික සමතුලිතතාව කියලා. වර්තමානයේ වෙනකොට පාරිසරික සමතුලිතතාව රැක ගැනීම පොඩි අභියෝගයක් වෙලා තියෙනවා මිනිස් ක්‍රියාකාරකම් නිසාම. පරිසරයේ පැවැත්මට වැදගත් වෙන පාරිසරික තත්ත්ව කීපයක් තියෙනවා. මේවත් අනිවාර්යයෙන්ම පරිසරයේ තියෙන්න ඕන තත්ත්ව සාධක. මොනවාද? උෂ්ණත්වය, හිරු එළිය, පීඩනය, ආර්ද්‍රතාව. ආර්ද්‍රතාව කියන්නේ වායුගෝලයේ තියෙන ජල වාෂ්ප ප්‍රමාණය. හරි. ටක් ගාලා ටියුට් එක ගන්න. ටියුට් නොමැති අය කොලයක ලියන්න. පළවෙනි ප්‍රශ්නේ තියෙන්නේ පරිසරය යනු කුමක්ද? පරිසරය ටක් ගාලා ඒ අය ප්‍රශ්න ලියලා ඉන්න ඕනේ නැහැ පුතේ. පරිසරය කියලා ලිව්වා. නේ පරිසරය යනු මොකක්ද කියලානේ අහන්නේ. ටක් ගාලා ලියා ගන්න. හෙට දවසේ ටියුට් එක අරන් සම්පූර්ණ කරගන්න. හරි. වේගෙන් වැඩ කරන්න ඕන. පරිසරය යන්න පැහැදිලි කරන්න තියෙන්නේ. පුංචි අකුරෙන් ලියන්න. ඊටමදි වෙද්දන්නේ. ජීවයේ පැවැත්ම සඳහා වූ අන්තර්ක්‍රියා සිදුවන ජීවයේ පැවැත්ම සඳහා වූ අන්තර්ක්‍රියා සිදුවන භෞතික හා ජෛවීය සංරචකය පරිසරය ලෙස හැඳින්වේ. එතෙන්ටම ලියන්න. මෙහි භෞතික කොටසක් ජෛවීය කොටසක් සහ පාරිසරික තත්ත්ව
පාරිසරික තත්ත්ව පවතී. පාරිසරික තත්ත්ව පවතී. right. දෙවැනි ප්‍රශ්නය පාරිසරික සමතුලිතතාව ලෙස හැඳින්වෙන්නේ කුමක්ද? පාරිසරික සමතුලිතතාව ලියන්න රූල් දෙකක් තියෙනවා. ලියන්න ජීවීන් සහ ඔවුන් වෙසෙන භෞතික පරිසරය. ජීවීන් සහ ඔවුන් වෙසෙන භෞතික පරිසරය අතර පවතින හිතකර තුලනාත්මක සම්බන්ධතාව. හිතකර තුලනාත්මක සම්බන්ධතාව. හිතකර තුලනාත්මක සම්බන්ධතාව හිතකර තුලනාත්මක සම්බන්ධතාව පාරිසරික සමතුලිතතාව ලෙස හැඳින්වේ. පාරිසරික සමතුලිතතාව ලෙස හැඳින්වේ. හරි. දැන් ওই ටියුට් එකේ ලියන්න ඉඩ නැති කොටස් කීපයක් තියෙනවා. ඒ ටික අපි අමතර කොළවල සටහන් කරගමු. පොඩි කෙටි සටහන් විදිහට පාඩම් කරන්න මතක හිටින විදිහට ටක් ගාලා කොළ half sheet එකක් ගන්න. මේ සටහන එඳ ගන්න. මේකෙන් ඔය අපි ඉගෙන ගත්ත ඔක්කොම තියෙනවා. මේ සටහන් පිළිවෙලට ලස්සනට අඳින්න. මොකද මේ half sheet කොලයක් දෙකක් විතර යාවි අපිට වැදගත් සටහන් කීපයක් තියෙනවා පාඩමේ අඳින්න. ඒ ටිකත් ඔය ටියුට් එකටම සම්බන්ධ කරගන්න ඕන අගට. ඒ නිසා පැහැදිලිව පිළිවෙලට ලස්සනට අඳින්න.
හරි නේද පුතේ? හරි. මම කන්නම්. මේකේ ආර්ද්‍රතාව කියන්නේ මොකක්ද කියලා මේ අලුත් වචනේ මේකේ තේරුම තමයි වායුගෝලයේ තියෙන ජල වාෂ්ප ප්‍රමාණය. ආර්ද්‍රතාව කියන්නේ වායුගෝලයේ තියෙන ජල වාෂ්ප ප්‍රමාණය. ඒක පාරිසරික තත්ත්වයක්. දැන් කෙටි ප්‍රශ්නයක් මෙතනින් හදන්න පුළුවන් මේ අතරින් පරිසරයේ ජෛවීය කොටසට අයත් වන්නේ නැත්නම් භෞතික කොටසට අයත් නැත්නම් පාරිසරික තත්ත්වයක් වන්නේ කියලා උත්තර දෙන්න පුළුවන් නේ. සරල ප්‍රශ්න සරල තැන් තමයි එතනින් තමයි ගොඩනැගෙන්නේ සංකීර්ණ තැන් මේවා. සරල තැන් අතහැරලා ඉන්න එපා කවුරුවත්. මේ හොඳට පාඩම් කරන්න ඕන. හරි. අපි ඊළඟට වෙනවා පාඩමේ වැදගත්ම කොටසකට ජෛව ගෝලයේ සංවිධාන මට්ටම්. ජෛව ගෝලයේ සංවිධාන මට්ටම්. හරි. ජෛව ගෝලය කියන්නේ විශාල එකක්. විශාල කොටසක්. එතකොට මේ ජෛව ගෝලය කියන සංකීර්ණ ඒකකය හැදිලා තියෙන්නේ සරලතම මට්ටමක ඉඳන් ක්‍රමයෙන් සංකීර්ණ මට්ටම් වලින්. එතකොට අපි බලමු ජෛව ගෝලයේ සරලතම සංවිධාන මට්ටම තමයි ඒකයිකයා. ඊළඟ සංවිධාන මට්ටමට අපි කියනවා ගහණය. ඊළඟ එක ප්‍රජාව. ඊළඟ එක පරිසර පද්ධතිය. ඊළඟට ජෛව ගෝලය. ඔන්න ජෛව ගෝලයේ සංවිධාන මට්ටම්. ඒකයිකයා, ගහණය, ප්‍රජාව, පරිසර පද්ධතිය, ජෛව ගෝලය. ওই විදිහට තමයි අපේ ජෛව ගෝලයේ සංවිධාන මට්ටම් අනුපිළිවෙලින් අපි දක්වන්නේ. එතකොට ජෛව ගෝලයේ සරලතම සංවිධාන මට්ටම ඒකයිකයා. ඊළඟ එක ගහණය, ප්‍රජාව, පරිසර පද්ධතිය, ජෛව ගෝලය. සංකීර්ණ එක තමයි ජෛව ගෝලය. හරියට අර ජීවී සිරුරක් හැදිලා තියෙනනේ සෛල, පටක, අවයව, පද්ධති, ජීවියක්. ඔය විදිහට අපි ජීවීන්ගේ දේහවල සංවිධාන මට්ටම් කියන වගේ අපේ ජෛව ගෝලයේ සංවිධාන මට්ටම් ටික තමයි මේ. හරි. අපි දැන් මේ එක් සංවිධාන මට්ටම් පිළිබඳව ඉගෙන ගමු. මුලින්ම මේ සංවිධාන මට්ටම් ගැන කියන්න කලින් ජීවී විශේෂයක් කියන්නේ මොකක්ද කියලා අපි හඳුනාගෙන ඉමු. ජීවී විශේෂයක්. ජීවී විශේෂයක් කියලා කියන්නේ අන්තර් අභිජනනයෙන් සරු ජනිතයන් බිහි කළ හැකි ස්වරූපයෙන් බොහෝ දුරට සමාන ජීවී ඛණ්ඩයකට අපි කියනවා ජීවී විශේෂයක්. මොකද්ද මේ අන්තර් අභිජනනය කියන්නේ? සරලව කිව්වොත් අන්තර් අභිජනනය කියන්නේ ප්‍රජනනය. සරු ජනිතයන් බිහි කරන්න පුළුවන්. සරු ජනිතයන් කියන්නේ නැවත අලුත් පරම්පරාවක් බිහි කළ හැකි ජීවීන්. ඒ කියන්නේ ප්‍රජනනය කළ හැකි මට්ටමට පරිණත වෙන්න පුළුවන් ජීවීන් බිහි කළ හැකි ස්වරූපයෙන් බොහෝ දුරට සමාන ජීවීන් කාණ්ඩයට අපි කියනවා ජීවී විශේෂ. ඔන්න උදාහරණ මෙහෙම. දැන් මිනිසා ගත්තොත් මේ මිනිසෙක්. මිනිසා කියන්නේ ජීවී විශේෂයක්. දැන් හිතන්න මෙහෙම. දැන් අපි මේ අපේ සමාජයේ ඕන තරම් මිනිස්සු දකින්නවනේ. ඒ මිනිස්සුන්ගේ ස්වරූපය බොහෝ දුරට සමානයි. නේ? දැන් දැක්ක ගමන් මේ මිනිසෙක් කියලා අඳුර ගන්න පුළුවන්. මිනිස්සුන්ට පුළුවන් මිනිස්සු නේ ගැහණු පිරිමි දෙන්නෙක් එකතු වෙලා ප්‍රජනනයෙන් නැවත ජනිතෙන් බිහි කරන්න පුළුවන් සරු ජනිතයෙන් බිහි කරන්න පුළුවන්. ඒ කියන්නේ ප්‍රජනනය කරන්න පුළුවන් ජීවීන් බිහි කරන්න පුළුවන්. එහෙමනේ මේ පරම්පරාව ආවේ දිගටනේ. අපි ඇදිලා ඉන්නේ අපේ අම්මා තාත්තා.
අපේ අම්මා තාත්තා හැදුනේ ආච්චි සීයාගේ නේ. ඒ විදිහට බලන්න මේ પરම්පරා ගණනාවක් තිස්සේ යන්නේ මේ සරු ජනිතයන් බිහි කරන්න පුළුවන් නිසා. එහෙනම් මිනිසා කියන්නේ ජීවි විශේෂ. අපි ගත්තොත් පොල් ගහක් පොල් කියන්නේ ජීවි විශේෂ. දැන් අපිට පොල් ගහක් දැක්ක ගමන් අඳුර ගන්න පුළුවන් මේක පොල් ගහක් කියලා. මොකද ස්වරූපයෙන් පොල් ගස් බොහෝ දුරට සමානයි. සර්ව සමය කියලා නෙමෙයි කියන්නේ. සමානයි බොහෝ දුරටනේ. වචනේ බලන්න බොහෝ දුරට සමානයි. එතකොට දැන් පොල් ගහක පොල් බීජයකින් පැලවෙන්නේ තවත් පොල් ගහක්. නේද? ප්‍රජනනයෙන් සරු ජනිතයෙන් බිහි කරන්න පුළුවන්. ඒ පොල් ගහෙන් හැදෙන ගෙඩියක බීජය පැල කරොත් ආයි පොල් ගහක් හැදෙනවා. එහෙනම් පොල් කියන්නේ ජීවි විශේෂය. අඹ කිව්වොත් ජීවි විශේෂය. අලියා කිව්වොත් ජීවි විශේෂය. බල්ලා පූස කිව්වොත් ජීවි විශේෂයක්. එහෙනම් හිතන්න අපේ මේ පෘථුවියේ නැත්නම් අපේ මේ ජෛව ගෝලයේ සංකීර්ණම සංවිධාන මට්ටම ජෛව ගෝලයේ ජීවි විශේෂ කොච්චරක් ඇද්දනේ? මිලියන ගාණක් තියෙනවා. දැනට හඳුනා නොගත්තු ජීවි විශේෂත් ඇති. හරිනේ? එහෙනම් ඔන්න ජීවි විශේෂයක් කිව්වහම මෙන්න මේ වචන දෙක තමයි නැත්නම් මෙන්න මේ කරුණු දෙක තමයි ජීවි විශේෂයක් හඳුන්වද්දී අපි යොදාගන්නේ. එහෙනම් අන්තර් අභිජනනයෙන් සරු ජනිතයෙන් බිහි කළ හැකි ස්වරූපයෙන් බොහෝ දුරට සමාන ජීවීන් සමූහයකට අපි කියනවා ජීවි විශේෂයක් කියලා. මිනිසා, පොල්, අඹ, කොස්, එතකොට අලියා, බල්ලා, පූසා ඔය ජීවි විශේෂ. හරිනේ? හරි. ඔය විදිහට තමයි අපි ජීවි විශේෂයක් හඳුනගන්නේ. හරි දැන් මේ අපිට මෙන්න මේ සංවිධාන මට්ටම් පැහැදිලි කරගන්න මේ වචනේ ඉස්සෙල්ලම දැනගෙන ඉන්න ඕනේ. ඒ නිසායි මම ජීවි විශේෂය කියන්නේ මොකද්ද කියලා ඉස්සෙල්ලම ඔයාලට කියලා දුන්නා. හරි. දැන් අපි බලමු මේ එක් සංවිධාන මට්ටම් ටික අඳුරගන්න. ඔයාලට ටියුට් එකේ ජෛව ගෝලයේ සංවිධාන මට්ටම් කියලා දීලා තියෙනවා. කියවන්න ප්‍රශ්නය ජෛව ගෝලය තුල ජීවීන් සරල මට්ටමේ සිට සංකීර්ණ මට්ටම දක්වා සංවිධානය වියත එම සංවිධාන මට්ටම් සටහනකින් දක්වන්න. හරි. ඔයාලට කොටු ටික දීලා තියෙනවා. මෙන්න මේ ටික ලියන්න තියෙන්නේ. හරි. ටියුට් එක නැති අයත් මේක ලියාගන්න. ඒකයිකයා ගහණය ප්‍රජාව පරිසර පද්ධතිය ජෛව ගෝලය. පිළිවෙලින් මතක තියාගන්න මේක O level paper එකේ අහලා තියෙනවා. හොඳද? O level paper එකේ කෙටි ප්‍රශ්නයකට අහලා තියෙනවා මේක පිළිවෙලින්. ආයි අහන්න පුළුවන්. හරි. වෙලාව ඇති. දැන් ඔයාලා මෙන්න මේ ගැලීම් සටහනට උඩින් අර ප්‍රශ්නයට යටින් ගැලීම් සටහනට උඩින් තියෙනවා පොඩි තීරුවක්. අන්න එතන ජීවි විශේෂයක් යන කුමක්ද කියන එක ලියන්න. පොඩි අකුරෙන් ලියන්න. sorry. ලියන්න. අන්තර් අභිජනනයෙන් සරු ජනිතයන් බිහි කළ හැකි අන්තර් අභිජනනයෙන් සරු ජනිතයන් බිහි කළ හැකි කමා ස්වරූපයෙන් බොහෝ දුරට සමාන ස්වරූපයෙන් බොහෝ දුරට සමාන ස්වරූපයෙන් බොහෝ දුරට සමාන
අන්තර් හරියාගන්න බැරි වුණා නම් අන්තර් අභිජනනයෙන් සරු ජනිතයන් බිහි කළ හැකි අන්තර් අභිජනනයෙන් සරු ජනිතයන් බිහි කළ හැකි ස්වරූපයෙන් බොහෝ දුරට සමාන ජීවීන් සමූහයක් ස්වරූපයෙන් බොහෝ දුරට සමාන ජීවීන් සමූහයක් රතු පෑනේ ජීවී විශේෂයක් නම් වේ ජීවී විශේෂයක් නම් වේ ජීවී විශේෂයක් නම් වේ ජීවී විශේෂයක් නම් වේ හරි දැන් අපි මෙන්න මේ සංවිධාන මට්ටම් ටික අඳුරගමු පළවෙනි එක ඒකයිකයක් හරිම ලේසි ඒකයිකයා කියන්නේ යම් ජීවී විශේෂයකට අයත් තනි ජීවියෙක් තනි ජීවියෙක්ට කියනවා අපි ඒකයිකයා කියලා දැන් උදාහරණයක් පොල් ගස කිව්වොත් අපි එක පොල් ගහක් පෙන්නුවොත් එයා ඒකයිකෙක් එක අලියෙක් පෙන්නුවොත් ඒකයිකෙක් එක මිනිසෙක් පෙන්නුවොත් ඒකයිකෙක් මොනවා හරි ජීවි විශේෂයකට අයත් තනි ජීවියෙකුට කියනවා ඒකයික එයා තමයි ජෛව ගෝලයේ සරලතම සංවිධාන මට්ටම අපේ මේ ජෛව ගෝලයේ ඉන්න කුඩාම ඒකකය කිව්වොත් හරි එක ජීවියෙක් එක විශේෂයකට එක ජීවියෙක් නම් කරොත් එයා ඒකයිකේ හරිනේ එහෙනම් හරිම ලේසි ඒකයිකයා කියන එක තේරෙනවා හරිනේ රයිට් ලියන්න ඒකයිකයා දැන් ඔයාලට මේ සංවිධාන මට්ටම් ටික එකින් එක හඳුන්වන්න තියෙනවා යටට පළවෙනි කොටුව ඒකයිකයා කියලා ලියලා ඉස්සරහා තියෙනවා තිත්තිරි පේලි දෙකක් ඒකට අදාළව අන්නේ තිත්තිරි පේලි දෙකේ ලියන්න යම් ජීවී විශේෂයකට අයත් තනි ජීවියෙක් යම් ජීවී විශේෂයකට අයත් තනි ජීවියෙක් උදාහරණ ලියන්න යට රූලෙන් පොල් ගස අලියා මිනිසා දැන් මිනිසෙක් කිව්වත් කමන්නේ මොකද එක්කෙනෙක් තමයි ඒකයිකයා කියලා අපි හඳුනගන්නේ එක්කෙනෙක් හරි දැන් ඔන්න මම ඒකයිකෙක් ඇඳලා පෙන්නන්න ඒකයිකෙක් මෙන්න මිනිසා ඔන්න එක්කෙනෙක් හරිනේ ඔය ඒකයිකේ දැන් අපි බලමු ගහණය කියන්නේ ගහණයක් කියලා අපි කියන්නේ නිශ්චිත කාල සීමාවකදී නිශ්චිත භූගෝලීය යම් භූගෝලීය ප්‍රදේශයක කියන්නේ කිසියම් ප්‍රදේශයක යම් භූගෝලීය ප්‍රදේශයක වාසය කරන එකම විශේෂයට අයත් ජීවීන් සමූහයක්
එකම විශේෂයට අයත් ජීවීන් සමූහයක් නැත්නම් ඒකයිකය සමූහයක්. අපි ගහණයක් කියලා හඳුන්වනවා. එතකොට බලන්න පුතේ ගහණයක් අර්ථ දක්වනකොට කාල සීමාවක් කියවෙන්නේ. යම් භූගෝලීය ප්‍රදේශයක් කියවෙන්න ඕන. කිසියම් විශේෂයක් කියවෙන්න ඕන. ජීවි විශේෂයක්. ඔන්න ඔය කරුණු තුනම සටහන් වෙන්න ඕන ගහණයක් ගැන කියන්න. මම උදාහරණයක් කියන්නම්. 2019 වර්ෂයේ ශ්‍රී ලංකාවේ ජනගහනය. ශ්‍රී ලංකාවේ ජනගහනය. දැන් බලන්න උතන ඔය කරුණු ටික කියලාද කියලා. කාල සීමාවක් කියවෙනවා. මොකද්ද කාල සීමාව? 2019 වර්ෂය. හරිනේ වර්ෂයක කාල සීමාව. භූගෝලීය ප්‍රදේශයක් කියවෙනවා. කොහෙද ප්‍රදේශය? ශ්‍රී ලංකාව. ජීවි විශේෂයක් කියවෙනවා. ජන කියන්නේ මිනිස්සුනේ. ජනය කියන්නේ මිනිස්සු. ජන ගහණය බලන්න මේ වචනේම තියෙනවා ගහණය. අපි ඕන තරම් ওই ජන ගහණයේ වචනේ කියවලක් තියෙනවා, දැකලක් තියෙනවා, අහලක් තියෙනවානේ. නමුත් ඔන්න අද තමයි ඒකේ බලන්න මේ වචනේ තේරුම ගහණය කියන එක අපි මේ ඉගෙන ගන්න ගහණය කියන එක තමයි තියෙන්නේ. ජන ගහණය කියන්නේ මිනිස්සු ප්‍රමාණය, මිනිස්සු ගහණය. කීයක් විතරද සාමාන්‍යයෙන් ලංකාවේ ජන ගහණය? කෝටි 2ක් විතරනේ. කෝටි 2කට ආසන්න. දැන් ලංකාවේ ජනගහනය ගිය අවුරුද්දේ 2019 අපි දැන් ඉන්නේ 2020 නේ. සාමාන්‍ය ඉතින් වර්ෂය අවසන් වෙන්න ඕන. ඒ දත්ත හරියටම කියන්න. දැන් 2019 වර්ෂයේ ජනගහනය විදියට කියනවා 2 කෝටි 14 ලක්ෂ 48969යි. 2 කෝටි 14 ලක්ෂ 48969. හරි 2 කෝටි 14 ලක්ෂ 48969ක් ඔන්න 2019. හරි ඔය ඉතින් අවුරුද්දෙන් අවුරුද්ද පොඩි වෙනස්කම් වෙනවා. මේ ලංකාවේ සාමාන්‍යයෙන් කෝටි 2ක් විතරනේ ජනගහනය ඉන්නේ නේද? ලක්ෂ 214ක් නේ. ලක්ෂ 214ක්. ඔන්න එතකොට බලන්න මේ තමයි උදාහරණය. දැන් මේ ගහණයක කියවෙන්නේ මොනවා හරි එක ජීවි විශේෂයක් ගැන. දැන් මෙතන ඒකයි කියන්නේ එක ජීවියෙක්නේ. මෙතන ජීවි විශේෂයක ජීවීන් සමූහයක්. හැබැයි තව කාල සීමාවකුයි ප්‍රදේශයකුයි කියවෙන්නේ. හරි දැන් මං ගහණය ඇන්දොත් අඳින්න වෙන්නේ මෙහෙමනේ. ඔන්න ගහණය මේ. කොහෙන්ද අඳින්නේ? ඔන්න මෙතනින් අඳිනවා. මෙන්න ගහණය. මිනිස්සු ගහණයට මොකක් හරි එක ජීවි විශේෂයක් තමයි. හරිනේ. ඔන්න ඒකයි කියන්නේ මෙන්න ගහණය. හරිනේ. තව මේකෙදි ඉතින් උදාහරණ කියත හැකි ඕන තරම්නේ. අපිට කියත හැකි 2019 වර්ෂයේ සිංහරාජ වනාන්තරයේ අලි ගහණය. 2019 වර්ෂයේ ඔන්න කාල සීමාව තියෙනවා. සිංහරාජ වනාන්තරය ඔන්න භූගෝලීය ප්‍රදේශයක් කියවෙනවා. අලි ගහණය ඒකට ජීවි විශේෂයක් කියවෙනවා. ඒ තමයි අලි. අලි ගහණය. දැන් ශාක වලටත් කියත හැකි. කොහොමද කියන්නේ? අපි කියමු 2018 වර්ෂයේ යාල වනෝද්‍යානයේ නැත්නම් සිංහරාජ වනාන්තරයේ අපි ගමු ශාක මොනවා හරි නේ රබර් ශාක සංඛ්‍යාව එක. එතකොට රබර් ගහණයක්. මේ සත්තු විතරක් නෙමෙයි ඉතින් ජීවීන්නේ. ජීවී කිව්වහම ශාක සතුන් ශුද්‍ර ජීවීනොත් අයිති. ආනොයි විදියට අපිට විවිධ උදාහරණ මේකට දෙන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න ගහණයක් හඳුන ගන්න නම් අනිවාර්යයෙන්ම කාල සීමාවක් තියෙන්න ඕන, ප්‍රදේශයක් තියෙන්න ඕන, ජීවි විශේෂයක් තියෙන්න. හරි. ලියන්න. ගහණය අංක 2. ටියුට් එක නැති අය මේ අර්ථ දැක්වීම ලියා ගන්න. හෙට ටියුට් එක ගත්තාම ටග් ගාලා ඒක සම්පූර්ණ කරන්න පුළුවන්. ගහණය. නිශ්චිත කාල සීමාවකදී
නිශ්චිත කාල සීමාවකදී පොඩි අකුරෙන් ලියන්න. නිශ්චිත කාල සීමාවකදී යම් භූගෝලීය ප්‍රදේශයක් තුල යම් භූගෝලීය ප්‍රදේශයක් තුල යම් භූගෝලීය ප්‍රදේශයක් තුල යම් භූගෝලීය ප්‍රදේශයක් තුල ජීවත් වන එකම විශේෂයට ජීවීන් සමූහයක් එකම විශේෂයට අයත් ජීවීන් සමූහයක් එකම විශේෂයට අයත් ජීවීන් සමූහයක්. හරි. එතන ඊට ඉවරයිනේ. ටක් ගාලා half sheet එක ගන්නවා අර කලින් සටහන ඇඳපු. half sheet එකේ ලියන්න. ගහණයක් සඳහා නිදසුනක් 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 ලියන්න. ඔන්න අලුත්ම දත්තයක් මන් දුන්නා. 2019 වර්ෂයේ ශ්‍රී ලංකාවේ ජනගහනය 2,14,48,969 ලියන්න. උදාහරණයක් 2019 වර්ෂයේ ශ්‍රී ලංකාවේ ජනගහනය 2019 වර්ෂයේ ශ්‍රී ලංකාවේ ජනගහනය හරි. අපි දැන් එමු ප්‍රජාවට. ප්‍රජාව කියන්නේ දැන් ගහන සමූහයක් වෙන්න ඕනේ. මොකද ගහන එකතු වෙලානේ ප්‍රජාව හැදෙන්නේ. ඔන්න ගහන සමූහයක්. මේකේ අර්ථ අපි හඳුන්වන්නේ මෙහෙම. යම් ප්‍රදේශයක් තියෙන්න ඕන. හරි. යම් ප්‍රදේශයක් තුල එකිනෙක සමග අන්තර්ක්‍රියා දක්වමින්. අන්තර්ක්‍රියා කියන්නේ දෙගොල්ල අතර ක්‍රියා අන්තර්ක්‍රියා දක්වමින් ජීවත් වන ගහන සමූහයකට අපි කියනවා ප්‍රජාව. දැන් ඕක අපි තේරුම් ගමු එහෙම. ප්‍රජාවක් වෙන්න නම් යම් ප්‍රදේශයක් තියෙන්න ඕන. එකිනෙක අන්තර්ක්‍රියා කියන්නේ එකිනෙක අතර උදව් කරගනිමින් නේද? ප්‍රයෝජන තියාගනිමින් ක්‍රියා ජීවත් වෙන ගහන සමූහයකට තමයි ප්‍රජාවක් කියන්නේ. දැන් ඔන්න මම ඒකයි කේක් ඇන්දනේ මෙහෙම. ඒකයි කේක් ඇන්දා.
ඒ තනි ජීවියෙක්. ගහණය කියන්නේ මේ ඒකයිකේ ගොඩක්. හැබැයි එකම විශේෂය. මිනිසා නම් මිනිසා. අලි නම් අලි. පොල් නම් පොල් නේද? දැන් ප්‍රජාවකට ගහන සමූහයක් අයිති වෙනවා. එහෙනම් දැන් මම ප්‍රජාවක් අඳින්නේ කොහොමද? ඔන්න බලන්න. මෙන්න ඔන්න එක ගහනයක් මිනිස් ජන ගහනයක්. හරි? මේකෙම ඉන්නෝ අපි කුරුල්ලෙක්. මෙන්න කුරුල්ල. ඊට පස්සේ පොල් ගහක්. පොල් ගස් තියෙනවා. කොස් ගස් තියෙනවා. ඔන්න බලන්න දැන් මේක දිහා මේකේ මේ රූප සටහන් දිහා බලන්න. මේකේ ගහන කීපයක් තියෙනනේ. පොල් ගහනයක් ඉන්නවා. කුරුල්ලෝ මොනවා හරි පක්ෂීන් වර්ගයක්. මිනිස්සු කොස් හරි මොනවා හරි. ඔන්න බලන්න. මෙතන තියෙන ගහන සමූහයක්. හැබැයි මෙතෙන්දී යම් ප්‍රදේශයක් කියවෙන්න ඕන. ඔන්න අපි උදාහරණයක් මේකට කිව්වොත් යාල ජාතික වනෝද්‍යානයේ සත්ව ප්‍රජාව. එතන එතකොට සත්ව ප්‍රජාව කිව්වහම සත්ව ගහන නේද? සත්ව විශේෂ ඔක්කොම අයිති. ඒක ඇතුලේ ඉන්න වනෝද්‍යානයේ ඉන්න සත්ව ඔක්කොම ප්‍රජාව. ඊට පස්සේ අපිට මේ කොට්ටව වනාන්තරය ගත්තොත් කොට්ටව කැලේ ශාක ප්‍රජාව. ඔතන ඉන්නෝනේ ශාක වර්ග ගොඩක්. ওই විදියට යම් ප්‍රදේශයක් තුල අන්තර්ක්‍රියා දක්වමින් ජීවත් වෙන ගහන සමය. දැන් අන්තර්ක්‍රියා කියන්නේ මේකයි. දැන් අපි මේ මිනිසට මේ ගහෙන් ආහාර ලබා දෙනවා. එතකොට මේ ගහයි මිනිසයි අතර තියෙන අන්තර්ක්‍රියා. මිනිසා තමයි මේක වර්ධනය කරන්න අවශ්‍ය පෝෂක දෙන්නේ නේද? මුල් කාලේ පැලවෙන කාලේ. අන්න බලන්න එතකොට දෙගොල්ල අතර අන්තර්ක්‍රියා තියෙනවා. සම්බන්ධතා තියෙනවා. නේද? එහෙනම් ඒක තේරුණා. යම් ප්‍රදේශයක් තුල එකිනෙකා සමග අන්තර්ක්‍රියා දක්වමින් ජීවත් වෙන ගහන සමූහයකට අපි කියනවා ප්‍රජාවක් කියලා. රයිට් ලියන්න ප්‍රජාව තුන්වෙනි කොටුව ප්‍රජාව. යම් ප්‍රදේශයක් තුල එකිනෙකා හා අන්තර්ක්‍රියා දක්වමින් ජීවත් වෙන ගහන සමූහයකි. යම් ප්‍රදේශයක් තුල එකිනෙකා සමග නැත්නම් එකිනෙකා හා අන්තර්ක්‍රියා දක්වමින් ජීවත් වන ගහන සමූහයකි. හරි. half sheet කොලයක් අරගෙන half sheet කොලේ අරගෙන ලියපු එක කොලේ අරගෙන ප්‍රජාවට නිදසුනක් ලියන්න. ප්‍රජාව සඳහා නිදසුනක්. ප්‍රජාව සඳහා නිදසුනක්. ප්‍රජාව සඳහා නිදසුනක්. යාල ජාතික වනෝද්‍යානයේ සත්ව ප්‍රජාව. යාල ජාතික වනෝද්‍යානයේ සත්ව ප්‍රජාව.
යාල ජාතික වනෝද්‍යානයේ සත්ව ප්‍රජාව. මෙතන වරහණක් කරලා ලියන්න සත්තු ගහ සත්ව විශේෂ කීපයක් මොනවද? අලි, සිංහය නේද? කොටි ඔය වගේ. ඊට පස්සේ තව උදාහරණයක් සිංහරාජ වනාන්තරයේ ශාක ප්‍රජාව. කිව්වහම සිංහරාජ වනාන්තරය ඇතුළේ ඉන්න ඔක්කොම ශාක වර්ග අයිති එතෙන්ට. සිංහරාජ වනාන්තරයේ ශාක ප්‍රජාව. සිංහරාජ වනාන්තරයේ ශාක ප්‍රජාව. හරි. දැන් අපි ඊළඟට එමු පරිසර පද්ධතිය. පරිසර පද්ධතිය කියන්නේ මොකක්ද? පරිසර පද්ධතිය. දැන් ඔන්න බලන්න අපි පටන් ගත්තේ එක ජීවියෙක්ගෙන්. ඊට පස්සේ ජීවි විශේෂ ඉන්න ජීවීන් සමූහයක් ගත්තා. ඊළඟට විවිධ වර්ගවල ජීවී සමූහ ගත්තනේ. දැන් තාම අපි ජීවීන් ගැන විතරනේ කතා කරන්නේ. පරිසර පද්ධතියක් කිව්වහම අපි දන්නවා පරිසරය කියන එක අපි මුලින්ම ඉගෙන ගත්තනේ. පරිසර පද්ධතියක ජීවීන් සහ ඒ සමග අන්තර්ක්‍රියා දක්වන භෞතික පරිසරයත් එකතු වෙනවා. එහෙනම් පරිසර පද්ධතියක් කියන්නේ යම් ප්‍රදේශයක ජීවත් වෙන සියලුම ජීවී ප්‍රජාවනුයි සියලුම ජීවී ප්‍රජාව. දැන් ප්‍රජාව එකතු වෙනනේ පරිසරපත් ප්‍රජාවට වඩා පරිසරපතිය ලොකුයිනේ. සියලුම ජීවී ප්‍රජාවයි ඒ සමග අන්තර්ක්‍රියා දක්වන භෞතික පරිසරයයි එකතු වුනහම අපි කියනවා පරිසර පද්ධතිය. දැන් එතකොට මෙන් ජලය මෙතන ඉන්න මිනිස්සු මේ ජලය කියන්නේ භෞතික පරිසරයේ අජීවී එකක් නේ. මිනිස්සු ගස් නේ මේ ඔක්කොම එකතු වුනහම මේක පරිසර පද්ධතිය. දැන් මොනවද පරිසර පද්ධතියට උදාහරණ? හොඳම උදාහරණ පරිසර පද්ධතිය. වනාන්තරයක් ගත්තොත් ඒක පරිසර පද්ධතිය. මොකද වනාන්තරයක ඉන්නවා ජීවීන් නේ, ශාක සත්තු ඉන්නවා. ඒ වගේම වනාන්තරයේ තියෙනවා භෞතික පරිසරයකුත්. පස තියෙනවා. පස බලන්න ශාකවට වර්ධනයේට නේ, ශාක සවි වෙන්න පස උදව් වෙනවා. පසෙන් ශාකවලට පෝෂක දෙනවා නේ. ඒ වගේම ශාකේනුත් පස සරු කරන අවස්ථා තියෙනවා. දැන් බලන්න අන්තර්ක්‍රියා තියෙනවානේ. මේගොල්ලෝ අතර අන්තර්ක්‍රියා තියෙනවා. වනාන්තරය කියන්නේ පරිසර පද්ධතිය. ඊට පස්සේ පොකුණක් ගත්තොත් ඒක පරිසර පද්ධතිය. පොකුණක ජීවී ප්‍රජාවක් ඉන්නවා, භෞතික පරිසරයක්ත් තියෙනවා. ඊට පස්සේ දි รา යන කොටයක් ගත්තොත් දි รา යන කොටයක්, ලී කොටයක් දි รา පත් වෙන එකක්. ඒක පරිසර පද්ධතියක් විදිහට සලකන්න පුළුවන්. මොකද දි รา පත් වෙන්නේ ඔය ශුද්‍ර ජීවීන්ගේ ක්‍රියාකාරීත්වයෙන් හින්දානේ. ශුද්‍ර ජීවීන් ලී කොටේ තියෙන ද්‍රව්‍ය ආහාරයට ගන්නකොට පෝෂණය වෙනකොට ඒක දි รา පත් වෙනවා. එතකොට දි รา පත් වෙන කොටයක් ගත්තොත් ඒකත් පරිසර පද්ධතිය. පොකුණක් වැවක් ගත්තොත් පරිසර පද්ධතිය. නේද? හොඳ පරිසර පද්ධතිය. දැන් ඒවා ඒ හොඳ ස්වාභාවික පරිසර පද්ධතිනේ ඒවා. දැන් අපි කෘත්‍රිම පරිසර පද්ධතිත් තියෙනනේ. අපේ දැන් මේ කාලේ නැති වුණත් අපේ පාසල ගත්තොත් නේ, පාසලේ පන්ති කාමරයක් ගත්තොත් ඒකත් පරිසර පද්ධතිය. ඇයි? අපි ළමයි ඉන්නවා, ජීවී ප්‍රජාව ඉන්නනේ. පාසල ගත්තොත් පාසල ගමු, පාසල පරිසර පද්ධතිය. අජීවී පරිසරයත් එක්ක සම්බන්ධතා තියෙනවා. ওই විදිහට පරිසර පද්ධතිය අපි උදාහරණවලට ලියන්නේ හොඳ ස්වාභාවික පරිසර පද්ධතිය. වනාන්තර, පොකුණු නේද? දි รา පත් වෙන කොටයක්, ගල්පර සහිත මුහුදු වෙරළක්. ඔයාලගේ පෙළ පොතේ දීලා තියෙන නිදසුනුත් එක්කම ඒවා විශේෂයෙන් මතක තියාගන්න ඕනේ. හරි. එහෙනම් ලියන්න පරිසර පද්ධතිය ඊළඟ කොටුවේ 4 වෙනි එක. පරිසර පද්ධතිය යම් ප්‍රදේශයක ජීවත් වන
යම් ප්‍රදේශයක ජීවත් වෙන යම් ප්‍රදේශයක ජීවත් වෙන සියලුම ජීවී ප්‍රජාව සහ ඒ සමග අන්තර්ක්‍රියා දක්වන භෞතික පරිසරය ඒ හා සමග අන්තර්ක්‍රියා දක්වන භෞතික පරිසරය අන්තර්ක්‍රියා දක්වන භෞතික පරිසරය අන්තර්ක්‍රියා දක්වන භෞතික පරිසරය එක්ව ගත් විට පරිසර පද්ධතියකි. හරි. එතකොට half sheet කොලේ අරගෙන පරිසර පද්ධතියට උදාහරණ ලියන්න. ස්වාභාවික පරිසර පද්ධතියට උදාහරණ. ස්වාභාවික පරිසර පද්ධතියට උදාහරණ ඉක්මනට ලියන්න. ස්වාභාවික පරිසර පද්ධති සඳහා උදාහරණ. ස්වාභාවික පරිසර පද්ධති සඳහා උදාහරණ. ස්වාභාවික පරිසර පද්ධති සඳහා උදාහරණ. වනාන්තරයක්, ගල්පර සහිත මුහුදු වෙරළක්, දිරා යන ලී කොටයක්, පොකුණක්, right. හරි. දැන් අපි යමු ජෛව ගෝලයට. ජෛව ගෝලය මේකනේ. අන්තිම සංකීර්ණතම සංවිධාන මට්ටම. පෘථුවියේ තියෙන සියලුම පරිසර පද්ධතිවල එකතුවට අපි කියනවා ජෛව ගෝලය කියලා. සියලුම පරිසර පද්ධතිවල එකතුවට ජෛව ගෝලය කියනවා. ජෛව ගෝලය ප්‍රධාන කොටස් තුනකින් සමන්විතයි. ශිලා ගෝලය, ජල ගෝලය, වායු ගෝලය. ශිලා ගෝලය, ජල ගෝලය, වායු ගෝලය. අපි බලමු මේවට අයිති කොටස් මොනවද කියලා ටක් ගාලා. ලේසි. ශිලා ගෝලය කියන්නේ අපේ පෘථුවියේ දැන් මේ පෘථුවිය ගත්තාම පුතේ පෘථුවියේ මතු පිටින්ම තියෙන තුනී ස්තරයට අපි කියන්නේ කබොල කියලා. කබොල. එතකොට ජීවීන් අපි ජීවත් වෙන්නේ ශාක වැඩෙන්නේ මේ කබොල මත. හරි? අපි මේ හම් වෙන මේ මතු පිට පොළොව ස්තරේ කබොල 1 කිලෝමීටර් 15ක් විතර ගැඹුරට තියෙනවා ඉතින්. අනිත් ස්තර තුනකට බෙදෙනවා අපේ පෘථුවියේ ගෝලය. ඊට පස්සේ කබොලට ඇතුලෙන් තියෙන ප්‍රාවරණය, මැද තියෙන්නේ හරය. මේ පොඩි පන්ති වලදී මේ කොටස් තුන ඉගෙනගෙන තියෙන කබොල, ප්‍රාවරණය, හරය.
ඔතනින් ශිලාගෝලයට අයිති වෙන්නේ කබොලයි මෙන්න මේ කබොල තියෙන පෘථිවියේ මතු පිට ස්තරය කබොල සහ මේ ප්‍රාවරණය මේ මැද තියෙන ප්‍රාවරණය ඒකත් කොටස් දෙකකට බෙදනවා ඉහළ ප්‍රාවරණය සහ පහළ ප්‍රාවරණය කියලා. මේක ඉහළ ප්‍රාවරණය. අන්න ඒක ඉහළ ප්‍රාවරණයයි තමයි ශිලාගෝලයට අයිති වෙන්නේ. එතකොට ශිලාගෝලයට පෘථිවියේ කබොල සහ ඉහළ ප්‍රාවරණය කියන කොටස් දෙක අයිති වෙනවා. මේ කොටස් දෙක තමයි තියෙන්නේ. කබොලයි ඉහළ ප්‍රාවරණය. එතකොට දැන් මේ දෙකේ ජීවීන් ඉන්නවා. දැන් කබොලේ කොහොමද ජීවීන් ඉන්නවනේ කබොල මත පිට. කබොලෙන් ඇතුළට මේ අපි දැන් අපි බීම පොළවේ වලක් හැරුවොත් අපි මේ කබොල තමයි මේ සිදුරු කරන්නේ නේ. නේද? අපි දැන් ඔනම ඉඳන් මෙහෙම වලක් හැරුවොත් යටට යනවනේ. මේ යන්නේ කබොල ඊට පස්සේ ඉහළ ප්‍රාවරණයේ මුල් කොටස අහු වෙනවා ජීවීන් ඉන්නකම්. පාංශු ජීවීන් ඉන්නවනේ අපි ඉගෙන ගන්නේ පාංශු ජීවීන් කියලා පස තුල ඉන්න ඉන්නවා. එතකොට ජෛව ගෝලය මේ දක්වා විහිදිලා තියෙනවා ඇතුළට. හැබැයි එතනින් යට මේ ප්‍රාවරණයේ පහළ කොටස හරේ ඒකේ ජීවීන් නැහැ. ජෛව ගෝලයක් නැහැ. ඇයි ජීවීන්ට ඉන්න පුළුවන් පරිසරයක් සුදුසු උෂ්ණත්වයක් මේක නැහැ. ඉතා අධික උෂ්ණත්වයක් තියෙන මේකේ තියෙන්නේ ඇත්තටම ද්‍රව තත්ත්වයේ පවතින යකඩ වගේ ලෝහ තමයි මේ පෘථිවි මැදේ තියෙන්නේ. අපි ඉන්නේ පෘථිවි මතු පිටවනේ නේ කබොල මතු පිට තමයි අපි ඉන්නේ. ශාක වැඩෙන්නෙත් එහෙම. හරි. ඊට පස්සේ ජල ගෝලය කියන්නේ ජල ගෝලය ඔබ දන්නවා අපේ පෘථිවියේ වැඩිම ප්‍රමාණය 70%ක්ම මේ පෘථිවි කබොල වැහිලා තින්නේ ජලයෙන් නේද? සාගරයෙන් සාගර ජලයෙන් සාගරයයි ඊට පස්සේ ගොඩබිමක් තියෙනවා ජලය පිරිච්ච දැන් මිරිදිය ජලාශ කියලා පොදුවේ කියමු. මිරිදිය ජලාශ දැන් ලිඳ කිව්වත් මිරිදිය ජලාශය. වැව් කිව්වත් මිරිදිය ජලාශය. ඒවා ගොඩබිම තියෙනවනේ සාගරයයි මිරිදිය ජලාශය. මේ දෙකම වතුරෙන් පිරලා තියෙන එක ජල ගෝලය. වායු ගෝලය කියන්නේ මොකද්ද? වායු ගෝලය කියන්නේ පෘථුවිය වටා පිහිටි වායු පිරිච්ච අවකාශය. ඒකේ ජීවීන් ඉන්නවනේ. ඒ නිසා ඒකත් අයිති ජෛව ගෝලයට. හරි. ඔන්න ජෛව ගෝලයේ කොටස්. එතකොට බලන්න ජෛව ගෝලය ගත්තාම පැතිරිච්ච ප්‍රදේශ බලන්න. පෘථුවි කබොල මතු පිට සිට කබොලයි ඉහළ ප්‍රාවරණය අයිති වෙනවා. එහෙන් පොළොව යටට. ඊළඟට පොළොව මතු පිට තියෙන සාගරය මිරිදිය ජලාශ සහ පෘථිවිය වටේ තියෙන වායු ගෝලය. මේ ටිකේ තමයි පරිසර පද්ධති පැතිරිලා තියෙන්නේ. ඒ නිසා ජීවීන් ඉන්න ඇත්තටම ජීවීන් ඉන්නේ කොතනද? එතන ජෛව ගෝලය තියෙනවා. හරි. පැහැදිලි නේද පුතාලට? හරි. එහෙනම් අන්තිම එක ලියන්නේ ජෛව ගෝලය ටියුට් එකේ අන්තිම කොටුව ජෛව ගෝලය. ජෛව ගෝලයට ලියන්නේ සියලුම පරිසර පද්ධති වල එකතුව. සියලුම පරිසර පද්ධති වල එකතුව ජෛව ගෝලය. හරි. සියලුම පරිසර පද්ධති වල එකතුවයි. හරි. ඊට පස්සේ ජෛව ගෝලය කොටස් තුනකින් යුක්තේ මොනවාද කියලා අහනවා. ජෛව ගෝලය කොටස් තුනකින් යුක්තේ මොනවාද? මෙන්න කොටස් තුන ලියන්නකෝ එතන ක්‍රමාදද? ශිලා ගෝලය, ජල ගෝලය, වායු ගෝලය.
එතකොට පුතේ හරි. ඔන්න එහෙනම් ජෛව ගෝලයේ ප්‍රධාන කොටස් තුන ලිව්වා. ටක් ගාලා half sheet එක අරගෙන ලියන්න පොඩි ප්‍රශ්නයක්. ජෛව ගෝලයේ ව්‍යාප්තිය කෙසේද කියලා. ජෛව ගෝලයේ ව්‍යාප්තිය කෙසේද? ඔබට බාර එක ලියන්න. ශිලා ගෝලයට මේ ටිකයි තියෙන්නේ. ජල ගෝලයට මේ ටික. වායු ගෝලය කියන්නේ මේක. ඒක ලියන්න පොඩි ඉඩක් තියාගන්න. සක්‍රියව වැඩ කරන්න, ඇක්ටිව් වෙන්න, ඉතා ඉක්මනින් වැඩ කරන්න. මොකද කෙටි කාලයක් තියෙන්නේ. මේවා ආයි පාඩම් කරන්න කාලයක් නැහැ. මේ ඉගෙන ගත්තා අදම නැවත වතාවක් කියලා මතක තියාගෙන ඉන්න මාස දෙකකට. හරිනේ? හරි. අපි ඊළඟ කොටසට යමු. ගහන ඝනත්වය. ගහන ඝනත්වය. right. හරිනේ. මොකද්ද ගහන ඝනත්වය කියන්නේ? දැන් අපි ගහණය කියන එක ගැන ඉගෙන ගත්තනේ. ගහන ඝනත්වය කියන්නේ පුතේ කිසියම් දැන් වාස භූමියක නැත්නම් තෝරාගත් ප්‍රදේශයක වර්ග ඒකක වර්ගඵලයක්. ඒකක වර්ගඵලයක් තුල ජීවත් වෙන යම් විශේෂයකට අයත් ජීවීන් ගානට අපි කියනවා ගහන ඝනත්වය කියලා. හරි සරලයි. ඒකක වර්ගඵලයක් තියෙන භූමියක ජීවත් වෙන යම් විශේෂයකට අයත් ජීවීන් සංඛ්‍යාවට තමයි ගහන ඝනත්වය. දැන් අපි උදාහරණයක් ගත්තොත් 2019 වර්ෂයේ ශ්‍රී ලංකාවේ ජනගහන ඝනත්වය කීයද? ජනගහන ඝනත්වය ගත්තොත් 341ක් විතර වෙනවා වර්ග කිලෝමීටරයට. අපි ලියන්නේ 341යි per වර්ග කිලෝමීටර්. ඒ කියන්නේ මොකද්ද මේ? දැන් අපේ ලංකාවේ විශාල භූමි ප්‍රදේශයක් තියෙනවනේ. ওই භූමි ප්‍රදේශයෙන් අපි දල වශයෙන් ගත්තොත් වර්ග කිලෝමීටර් එකක ප්‍රදේශයක්. දැන් වර්ග කිලෝමීටරයක් වෙන්න නම් මෙහෙමනේ. නිකන් ගණිතමය වශයෙන්ම හිතුවොත් වර්ග කිලෝමීටරයක් වෙන්න නම් ඔහොම වෙන්න ඕනනේ. කිලෝමීටරයක් දිග කිලෝමීටරයක් පළල ප්‍රදේශයක් තෝරගත්තොත් මේකේ වර්ගඵලය වර්ග කිලෝමීටර 1යිනේ. නේ එක් වරක් එක කිලෝමීටරයක් දිග කිලෝමීටරයක් පළල ප්‍රදේශයක් තෝරගන්න. තෝරගත්තොත් මේකේ ඉන්න මිනිස්සු සංඛ්‍යාව 341යි. අන්න එහෙනම් ඒකක වර්ගඵලයක් තියෙන එකක වර්ගඵලයක් තුළ ජීවත් වෙන ජීවීන් සංඛ්‍යාවට තමයි අපි ගහන ඝනත්වය කියලා කියන්නේ. මේ ශ්‍රී ලංකාවේ ජනගහන ඝනත්වය ගිය අවුරුදු. දැන් ඔයාලගේ අච්චු පොතේ දීලා තියෙනවා 2014 වර්ෂයේ ශ්‍රී ලංකාවේ ජනගහන ඝනත්වය. දීලා තියෙන්නේ මං හිතන්නේ 329 එකයි දෙකයි වර්ග මීටර වර්ග කිලෝමීටරයට 329.1යි. මේ දශම ගණන් එන්නේ කොහොමද? දශම ගණන් එන්නේ කොහොමද? ඒ ඉතින් දැන් අපි හරියටම මේ අපේ ශ්‍රී ලංකාවේ හැම තැනින්ම කිලෝමීටර 1 කිලෝමීටර 1 කොටුවෙන් කර කර මිනිස්සු ගාන ගණන් කරලා නැහැ. එහෙම නෙමෙයි. ලංකාවේ මුළු වර්ග කිලෝමීටර ගානක් තියෙනවනේ. ඒක තුල ජීවත් වෙන ඔක්කොම ජනගහනය අරගෙන ඒ වර්ග කිලෝමීටර ගානින් බෙදුවාම එක වර්ග කිලෝමීටරයක ජීවත් වෙන ගාන එනවා. නේද? ආන්න ඒ වගේ තමයි. හරිනේ? අතන අච්චු පොතේ දීලා තියෙන දත්තේ පොඩි වැරද්දක් තියෙනවා. 2014 වර්ෂයේ ශ්‍රී ලංකාවේ ජනගහන ඝනත්වය 329.12යි. ඒක දීලා තියෙන්නේ එම්රින දෙක කියලා නේ. වර්ග මීටරයට එන්නේ වර්ග කිලෝමීටරයට වෙන්න ඕන. වර්ග කිලෝමීටරයට.
මේ තියෙන්නේ ගිය අවුරුද්දේ ලංකාවේ per කිලෝමීටර් වර්ග කිලෝමීටර් කියන එක තමයි අපි km ඍණ 2 කියලා ලියන්නේ 341යි වර්ග කිලෝමීටරයට. හරිනේ? දැන් මේ අර එහෙම මෙතන මෙයාගේ දශම 1.2 වෙන්න පුළුවන්. ඒ අර අපි මුළු ජනගහනය සම්පූර්ණ වර්ගඵලයෙන් බෙදලා තමයි ගහන ඝනත්වය ගන්නෙ. හරිනේ? එතකොට නැතුව මේ මිනිසු කෑලි භාග දශම නැහැ. එහෙම නැහැ. හොඳද? එහෙම වෙන්න විදියක් නැහැනේ. හරි. එතකොට ගහන ඝනත්වය ඔන්න ඒකට අපි ලියමුකෝ. ගහන ඝනත්වය ලෙස හැඳින්වෙන්නේ කුමක්ද? ඔන්න ටියුට් එක නැති දරුවෝ ටක් ගාලා ලියාගෙන ගහන ඝනත්වය කියන්නේ මොකද්ද කියලා තමයි මේ අහන්නේ. ගහන ඝනත්වය anu එතකොට ලියන්න එතන රූල් දෙකක් ඉඳ දීලා තියෙනවා. තෝරාගත් වාස භූමියක තෝරාගත් වාස භූමියක ඒකක වර්ග තෝරාගත් වාස භූමියක තෝරාගත් වාස භූමියක ඒකක වර්ගඵලයක් තුල වෙසෙන ඒකක වර්ගඵලයක් තුල වෙසෙන යම් විශේෂයකට අයත් ජීවීන් සංඛ්‍යාවයි. යම් විශේෂයකට අයත් ජීවීන් සංඛ්‍යාවයි. දෙවනි පිටුවේට පෙරලන්න. දෙවනි පිටුවට පෙරලන්න. ඒකේ තියෙනවා උදාහරණයක් කියන්න ගහන ඝනත්වයට 2019 වර්ෂයේ ශ්‍රී ලංකාවේ ජනගහන ඝනත්වය දෙදස් 19 වර්ෂයේ ශ්‍රී ලංකාවේ ජනගහන ඝනත්වය 341ක් කියලා දත්තේ දීලා තියෙන වර්ග කිලෝමීටරයට 341ක්. එක වර්ග කිලෝමීටරයක මිනිස්සු 341ක් දල වශයෙන් ඉන්නවා කියන එක තමයි මේකෙන් කියන්නේ. හරි. හරි. ඊළඟට right බලන්න පුතේ සාමාන්‍යයෙන් ගහනයක විශාලත්වය නිරන්තරයෙන් වෙනස් වෙනවා. වෙනස් වෙන්න පුළුවන් සාධක හතරක් තියෙනවා. ගහනයක විශාලත්වය වෙනස් වෙන්න පුළුවන් සාධක හතරක් තියෙනවා. මොනවාද සාධක හතර? උපත්, මරණ, ආගමන, විගමන. සාධක හතරක් තියෙනවා ගහනයක විශාලත්වය වෙනස් වෙන්න පුළුවන්. උපත් කියන්නේ ගහනය තුල උපදින ජීවීන් සංඛ්‍යාව. උපත් සංඛ්‍යාව. අලුතෙන් උපදින සංඛ්‍යාව. මරණ කියන්නේ ගහනයක ඉඳලා මරණයට පත් වෙන ජීවීන් සංඛ්‍යාව. ආගමන කියන්නේ පිටතින් ගහනය තුලට එන්නේ. ගහනය තුලට එනවා කියන්නේ දැන් අපි දන්නවා ගහනයක් කිව්වහම යම් ප්‍රදේශයක් සලකනෝනේ. ඒ ප්‍රදේශයට පිටතින් එන අය ආගමන සංඛ්‍යාව කියලා.
විගමනය කියන්නේ විගමන සංඛ්‍යාව කියන්නේ ගහණයෙන් පිටත් වෙන අය. පිටතට යනවා වෙනත් ප්‍රදේශයකට යනවා. ආන්න බලන්න එතකොට මෙන්න මේ සාධක හතර අනුව ගහණයක විශාලත්වය වෙනස් වෙන්න පුළුවන්. එතකොට මට කියන්න ගහණයක විශාලත්වය වැඩි කරන්නේ මොනවද මෙතන? ගහණයක විශාලත්වය වැඩි කරන්නේ උපත් සහ ආගමනනේ. උපත් ආගමන වලින් ගහණේ විශාලත්වය වැඩි වෙනවා. ගහණෙන් එළියට යන අයනේ මරණ කියන්නේ ඉතින් ගහණෙන් අයින් වෙනවා. විගමන කියන්නේ ගහණෙන් එළියට යනවා. මේවෙන් ගහණයක විශාලත්වය අඩු වෙන්න පුළුවන්. අඩු වෙනවා. හරි. ටක් ගාලා ලියන්න. 6 වෙනි ප්‍රශ්නය අහන්නේ ස්වාභාවික ජීවි ගහණයක විශාලත්වය නිරන්තරයෙන් වෙනස් වේ. ගහන ඝනත්වයට බලපාන ප්‍රධාන සාධක හතරක්. උපත් මරණ ආගමන විගමන. ඒවයි තේරුම එදෙදි ලියා ගන්න. වචන හතර විතරක් ලියන්න. උපත් මරණ ආගමනය විගමනය. උපත් මරණ ආගමන විගමන. උපත් මරණ ආගමන විගමන. හරි. හරි. අපි දැන් ඊටාම වැදගත් කොටසකට එනවා ගහන වර්ධන වක්‍ර. ගහනක වර්ධනය පෙන්눔 කරන ප්‍රස්ථාර අඳින්නයි හදන්නේ. අපි ප්‍රස්ථාර දෙකක් ඉගෙන ගන්න. මුලින්ම ස්වාභාවික ජීවී ගහනයක වර්ධන වක්‍රයක් කියනවා දර්ශීය ගහන වර්ධන වක්‍රය. ඔන්න බලන්න මේ ප්‍රස්ථාරය අඳින හැටි. x අක්ෂයට ගන්නවා කාලය. y අක්ෂයට ගන්නවා ජීවීන් සංඛ්‍යාව. හරිද? දැන් ගහනයක් වර්ධනය වෙන විදිය. මෙන්න මේ වගේ ප්‍රස්ථාරයක් අපිට එන්නේ. මේ වගේ ප්‍රස්ථාරයක්. පේනවද ප්‍රස්ථාරයේ හැඩය? ප්‍රස්ථාරයේ හැඩය S අකුරක් හැඩේ නේ. S අකුරක් වගේ නේ. මෙන්න මේ හැඩයට අපි කියන්නේ සිග්මාකාර හැඩය. සිග්මාකාර හැඩය කියන්නේ S හැඩය. වක්‍රයක් තමයි ලැබෙන්නේ. right. මෙන්න මේ වර්ධන වක්‍රයේ තියෙනවා ප්‍රධාන අවධි හතරක්. ප්‍රධාන අවධි හතරක්. 1 2 3 4. හොඳට බලන්න. අවධි 4යි. පළවෙනි අවධිය. බලන්න. දැන් ඔන්න ගහණය පටන් ගන්න මෙතනින්. ඒ කියන්නේ මෙතනින්. එතකොට දැන් යම් මෙතන බිඳුව නම් දැන් පටන් ගන්නකොට යම් පොඩි ජීවීන් සංඛ්‍යාවක් ඉන්නවා. මේ පළවෙනි අවධිය ඉවර වෙනකොට ජීවීන් සංඛ්‍යාව වැඩි වෙලා හැබැයි කොහොම හිමි නේ චුට්ටයි වැඩි වෙලා තියෙන්නේ මේ. එහෙනම් පළවෙනි අවධියේදී වර්ධනය සෙමින් සිදුවේ. සෙමින් වර්ධනය වෙන අවධියක්. ඇයි එහෙම වෙන්නේ? දැන් සාමාන්‍යයෙන් ගහණයක් පටන් ගන්නකොට මුල්ම කාලේ ගහණය වර්ධනය වෙන්නේ ඊටාම හිමි. ඒකට හේතු තමයි එක හේතුවක් තමයි ජීවීන් ඒ අදාළ පරිසරයට හොඳින් අනුවර්තනය නොවීම. දැන් අපි උනත් හිතන්න අපි සාමාන්‍යයෙන් ඉන්න පළාතෙන් වෙන පිට පළාතකට ගියයි කියලා. අපි එකපාර අපි මේ ගමේ හිටිය අපි පුරුදු තැන ඉන්න වගේ ඉන්නේ නැහැ නේ. ඒ වගේ තමයි මොනවා හරි ජීවි විශේෂයක් යම් තැනක ගහණයක් පිහිටුවනදම නම්
ඒ පරිසරයට අනුවර්තනය වෙන්නේ යම් කාලයක් යන. එතකොට මුල්ම කාලේ පරිසරයට හොඳින් අනුවර්තනය වෙලා නැති එකයි අනිත් එක ප්‍රජනනයේ දෙන්න පුළුවන් පරිණත ජීවීන් සංඛ්‍යාව අඩු වීමයි හින්දා ඊටාම සෙමින් තමයි වර්ධනය. හරිනේ? දැන් මේ ඔන්න පළවෙනි අවධිය සෙමෙන් වර්ධනය වෙන අවධියක්. දෙවෙනි අවධියට එනකොට දෙවෙනි අවධියේදී බලන්න වර්ධනය වේගයෙන් ශීඝ්‍රයෙන් සිද්ධ වෙනවා. නේ? දෙවෙනි අවධිය එනකොට මෙන්න වර්ධනය. එහෙනම් දෙවෙනි අවධිය කියන්නේ ශීඝ්‍රයෙන් වර්ධනය වෙන අවධිය. ශීඝ්‍ර වර්ධනයක් තිය. දැන් මේ ශීඝ්‍ර වර්ධනයට හේතු වෙන්නේ පරිසරයට හොඳින් ජීවීන් අනුවර්තනය වීම, ප්‍රජනනය කරන්න පුළුවන් පරිණත ජීවීන් සංඛ්‍යාව වැඩි වීම, ආහාර සුලභ වීම, ගින්ද ටග්ගාල ජීවීන් ගාන වැඩි වෙනවා. ඔන්න ඊළඟට එනවා තුන්වෙනි අවධිය. ඒකෙදි මොකද වෙලා තියෙන්නේ? ජීවීන් සංඛ්‍යාව වැඩි. නමුත් අර දෙවෙනි අවධියේ තරම් නැහැනේ. බලන්න දෙවෙනි අවධිය මෙච්චරක් වැඩි වුණා ජීවීන් ගාන. තුන්වෙනි අවධියේදී එච්චර වැඩි වෙලා නැහැ. එහෙනම් වර්ධන වේගය දැන් අඩු වෙනවා ටික ටික. තුන්වෙනි අවධියේදී වර්ධන වේගය අඩු වෙන අවධියක්. ඒකයි ප්‍රස්ථාරේ බලන්න. ප්‍රස්ථාරේ මේ රේඛාව මෙතනින් පස්සේ මෙහෙම ගියා ඊළඟට මෙහි අතට නැවෙන්නේ. අනේ දිගටම මෙහෙම යන්නේ නැහැ. ප්‍රස්ථාරයේ අන්ත බලන්න මෙහෙම ගිහිල්ලා ඊළඟට මෙහෙම අනිත් පැත්තට නැවෙනවා. වර්ධන වේගය අඩු වෙනවා. වර්ධන වේගය අඩු වෙනවා. වර්ධන වේගය අඩු වෙන්න බලපාන සාධක මොනවද? දැන් ඔන්න එකපාර අර දෙවෙනි අවධියේදී ගොඩාක් ජීවීන් ගන්න වැඩි වුණානේ. දැන් මොකද වෙන්නේ? ඒ පරිසරයේ ජීවීන් සංඛ්‍යාව ගොඩක් වැඩි වෙච්ච හින්දා සීමිත සම්පත් වලට තරංගයක් ඇති වෙනවා. ওই තරංගය නිසා තරංගෙන් ජය ගන්න බැරි සත්තු ටික මැරිලා යනවා. ජීවීන් මැරිලා යනවා. නේ? ඊළඟට අර පරිසරයේ පාර විලෝපිකයෝ යාර වෙනත් සත්තු නාරයට ගන්න සත්තු වැඩි වීම හින්දා එහෙම වර්ධන වේගය අඩු වෙනවා. ආහාර හිඟ වෙනවා. නේද? ඔන්න ওই වගේ කරුණු නිසා වර්ධන වේගය අඩු වෙනවා තුන්වෙනි අවධිය. හතරවෙනි අවධිය බලන්න. හතරවෙනි අවධිය දැන් ඔහොම ජීවීන් සංඛ්‍යාව මුලින් හෙමින් වැඩි වෙලා ඊට පස්සේ වේගින් වැඩි වෙලා ඊට පස්සේ වේගය ටිකක් අඩු වෙලා කොහොම හරි ඊළඟ කාලේ එනකොට ගහනේ වර්ධනය ස්ථායි තත්ත්වයටපත් වෙනවා. ඒ කියන්නේ ගහනය තුල උපත් ගානයි මරණ සංඛ්‍යාවයි සමාන වෙනවා. උපදින ගානට සමාන මරණ සංඛ්‍යාවක් සිද්ධ වෙනවා. එතකොට ජීවීන් සංඛ්‍යාව වැඩියක් අඩුවක් නැහැ. එතකොට නියතව පවතින. මේකට කියනවා වර්ධනය ස්ථායි තත්ත්වයටපත් වෙනවා කියලා. ඉතින් හතරවෙනි අවධිය අපි හඳුන්වනවා මෙන්න මෙහෙම. හතරවෙනි අවධිය අපි කියනවා ගතික සමතුලිතතාවයට පත් වෙනවා කියලා. මොකද්ද මේ ගතික සමතුලිතතාවයට පත් වෙන අවධිය කියන්නේ? දැන් අහන්න. ප්‍රධාන වශයෙන් උපත් මරණ වෙනවනේ ගහන එක. අලුතෙන් ජීවීන් උපදිනවා. ඒ වගේම ඉන්න ජීවීන් මරණයටත් පත් වෙනවා. දිනවා මරණය දෙකම වෙනවා. නමුත් දෙක සමානයි. මේ දෙක සමානයි. කොට මේ ගහනේ ජීවීන් සංඛ්‍යාව වෙනස් වෙන්නේ නියතයි. හැබැයි මේකට අලුතෙන් ජීවීන් එනවා ඉන්න අය වෙනසක් වෙනවනේ ගතිකයි. කට්ටිය නෙවෙයි ඉන්නේ. එකම කට්ටිය ඉන්නව එකම ජීවීන් ටික ඉන්නවයි කියන එක නෙමෙයි මේ කියන්නේ. අලුත් ජීවීන් ගහනේට ඉන්න පරණ අය මැරිලා යනවා. ඒ කියන්නේ ජීවීන් වෙනස් වෙනවා නමුත් සමතුලිතව තියෙනවා. ගති සමතුලිතතාවයටපත් වෙන අවධිය තමයි හතරවෙනි අවධිය. ඔන්න ඔහොමයි වර්ධනය වක්‍රය අපි විස්තර කරන්නේ
ගහන එක. දැන් මේ කාගේ ගහනද? මේ වගේ වර්ගයක් ඇති මිනිස්සුන්ගේද? නෑ මිනිස්සු නෙමෙයි. මිනිස්සු අයිති නෑ මේකට. ස්වාභාවික ජීවි ගහනයක් මිනිස්සු හැර වෙනත් ජීවීන් ඉන්නවනේ. ජීවීන්ගේ මේකට දාශීය ගහන වක්‍රය කියලා කියනවා. අපි දැන් බලමු මිනිසාගේ වර්ධන වක්‍රය. මිනිස් ගහනයක වර්ධන වක්‍රය. මිනිසාගේ වර්ධන වක්‍රය. ඒක මීට වඩා වෙනස්. මොකක්ද වෙනස? කාලය, ජීවීන් සංඛ්‍යාව අතර ප්‍රස්ථාර රේඛාවක් ඇන්දොත් මෙන්න බලන්න. මෙන්න ප්‍රස්ථාරය. මේක පුතේ J හැඩති. අරක S හැඩතිනේ මේක J හැඩති. මේකේ තියෙන්නේ අවදි දෙක. පළවෙනි අවධිය සිද්ධ වෙන අවධියක් නේ. දෙවෙනි අවධිය මේක අපි ඉන්නේ දැන් දෙවෙනි අවධියේ. වර්ධනය ශීඝ්‍රයෙන් වැඩි වෙන. අපි ඉන්නේ දෙවෙනි අවධියේ තාම. මිනිස් ගහණය මිනිස්සුන්ගේ වර්ධනය ශීඝ්‍රයෙන් වැඩි වෙමින් පවතින ලෝකෙ මේ. දැන් ඔයාලට දත්තද කිව්වොත් බලන්න සාමාන්‍යයෙන් අපේ දැන් ලෝකයේ ලෝක ජනගහනය ගත්තොත් මේ වෙනකොට දැන් ලෝකේ දැන් අපේ මානව ගහනය කියන්නේ මිනිස් ගහනය මීට ඈත අතීතේ නේද? ඈත අතීතයේ ඇති වෙච්ච කාලයක් තියෙනවා. එතකොට බලන්න ඔයාලගේ අච්චුබ මේ මානව බිලියනයක් දක්වා වර්ධනය වීමට වසර ලක්ෂ කාලයක් ගත වුණා. මුල් බිලියන කියන්නේ මිනිස්සුන් මුල් බිලියන ඇති වෙන්න වසර ලක්ෂ 3ක්. වසර ලක්ෂ 3ක්. ඊළඟට බිලියන 2 දක්වා වර්ධනය වසර 130කින් වෙලා තියෙනවා. බිලියන 1 බිලියන 2ක් දෙවෙනි බිලියනය අවුරුදු 130. ඊළඟට තුන්වෙනි බිලියනය බිලියන 3 දක්වා වසර 30කින් වෙලා තියෙනවා. අග්ගාලා නේ බලන්න කෙටි කාලෙකින් පාර වෙනවා. ඊළඟට බිලියන 4 දක්වා වර්ධනය වසර 15කින් වෙලා. මේක මතකයට ගන්නකො දැන් ඕක තේරුම් ගන්නකො. එතකොට මේ බලන්න දැන් ලෝක ජනගහනය බිලියන 4ක් වගේ ඉන්නවා නම් මේ අන්තිම 15 වසර අවුරුදු 15 තුල බිලියනයකින් වෙලා. හැබැයි මුල් බිලියනය එන්න ලක්ෂ 3ක් අවුරුදු ගිහිල්ලා තියෙනවා. කියන්නේ මුල් කාලේ හිමින් වර්ධනය වෙලා දැන් ශීඝ්‍රයෙන් වර්ධනය වෙනවා. ඕකට හේතු මොනවද? ශීඝ්‍ර වර්ධනයකට හේතු තාක්ෂණික දියුණුව, වෛද්‍ය ශාස්ත්‍රයේ දියුණුව නේද? ඊළඟට ආහාර නිෂ්පාදන ඉහළ යාම. දැන් බලන්නකෝ වෛද්‍ය ශාස්ත්‍රය තාක්ෂණීය සෑහෙන දියුණුයිනේ. හැබැයි තාම වෛරසයක් පරද්ද ගන්න බැරි වෙලා තියෙනවා නේ. ඒක ඇත්ත. වෛරස් වලට තාම බෙහෙත් නැහැ. දියුණුණත් වෛරසයක් දරුණු වෛරස් එකක් ආවහම අඩපණ වෙලා තියෙනවා මේ වෙනකොට. ඒ එක පැත්තකින් තියමු අපි. දැන් වෛද්‍ය ශාස්ත්‍රයේ දියුණුව ගත්තොත් අපි දන්නවා දැන් දෙදෙනෙකුට දරුපල ඇති කරගන්න විවිධ ක්‍රම තියෙනවා. නේ? සම දරුපල නැති අයටත් දැන් තාක්ෂණය භාවිතා කරලා වෛද්‍ය ශාස්ත්‍රය ඉතාම දියුණුයි. අලුත් වන් බිහි කරගන්න පුළුවන් විවිධ ක්‍රම වෛද්‍ය ශාස්ත්‍රයේ දියුණු වීම නිසා ඔය වගේ නිසා මේ මානව ගහනය දැන් මේ වෙනකොටත් ලෝකේ මේ ශීඝ්‍ර වර්ධන අවධියේ තියෙන. සමහර රටවල් වල අපි දන්නවා ජනගහනය පාලනය කරන්න විවිධ නීති පවා පනවලා තියෙනනේ ජනගහනය පාලනය කරන්න. චීනයේ එහෙම තත්ත්වයක් තියෙනවා. එතකොට
ඔන්නෝකයි තත්ත්වය. එතකොට බලන්න මේ දෙකේ වෙනස. මේ තියෙන්නේ සාමාන්‍ය ස්වාභාවික ජීවි ගහනයක වර්ධන වක්‍රය. මේ තියෙන්නේ මානව ගහන වර්ධන. එතකොට මානව වර්ධනය ඊට වඩා පොඩි වෙනසක් තියෙන බව මතක තියාගන්න. හරිනේ? සාමාන්‍ය ජීවි ගහනයක වර්ධන වක්‍රයට වඩා වෙනස්. හරි බොහොම පැහැදිලිව 7යි 8යි ප්‍රශ්න දෙක තියෙනවා ටියුට් එකේ. මෙන්න මේ ප්‍රස්තාර දෙක ඇඳගන්න. මුකුත් ලියන්න එපා. ලියන්න ඕන විදිය මම කියන්නම්. ප්‍රස්තාර දෙක අඳින්න. හත්වෙනි ප්‍රශ්නයට අදාළව මේ ප්‍රස්තාරය අඳින්න. අටවෙනි ප්‍රශ්නයට අදාළව මේ ප්‍රස්තාරය අඳින්න. අක්ෂ දෙක නම් කරන්න. ජීවීන් සංඛ්‍යාව හොඳට මේ ප්‍රස්තාර දෙක ඉතා වැදගත්.
හරි පුතේ. හා. ටක් ගාලා ලියන්න එහෙනම් 7 වෙනි ප්‍රශ්නයට එතන වම් පැත්තේ තියෙනවනේ හැඩය ලියන්න සිග්මාකාර වරහන් ඇතුලේ හැඩය T වේ කියලා. සිග්මාකාර වේ අවදි 4කි අවදි 4කි අවදි 4කි අවදි 4කි එතකොට අවදි 4 ලියන්න එක් අවදියේ මේ විස්තරය විතරක් ලියුණාම ඇති එතන. හොඳේ පළවෙනි අවදිය සෙමෙන් වර්ධනය වන අවදිය. පළවෙනි අවදිය සෙමෙන් වර්ධනය වන අවදිය. ඊළඟට දෙවන අවදිය ශීඝ්‍රයෙන් වර්ධනය වන අවදිය. තුන්වන අවදිය වර්ධන වේගය අඩුවන අවදිය. වර්ධන වේගය අඩුවන අවදිය. හරිද? එතකොට හතරවෙනි අවදිය ගහණය ගතික සමතුලිතතාවට පත්වන අවදිය. ගතික සමතුලිතතාවට පත්වන අවදිය නැත්නම් ගහණය ස්ථායී වෙන අවදිය කිව්වත් හරි. ගහණය ස්ථායී වන අවදිය. ගහණය ස්ථායී වන අවදිය. දැන් මේ එක් අවදියේ මේ වර්ධනයට හේතු වල ලියන්න ඕන half sheet කොලේ ලියන්න ඊළඟ ඒ half sheet කොලේ ගන්නටක් ගාලා ඒකේ ප්‍රශ්නයක් ලියන්න දර්ශීය ගහන වර්ධන වක්‍රයක දර්ශීය ගහන වර්ධන වක්‍රයක දර්ශීය ගහන වර්ධන වක්‍රයක එක් අවදියේ වර්ධන ස්වභාවයට එක් අවදියේ වර්ධන ස්වභාවයට එක් අවදියේ වර්ධන ස්වභාවයට බලපාන හේතු ලියන්න බලපාන හේතු ලියන්න. බලපාන හේතු ලියන්න. පුතේ මේ ගහනයක් ස්ථායී වුණාට පස්සේ බෝඩ් එක බලන්න. ගහනයක් ස්ථායී වුණාට පස්සේ මේ ජීවීන් සංඛ්‍යාව නියත තත්වයකට පත් වෙනෝනේ. අන්නේ ජීවීන් සංඛ්‍යාවට අපි කියනවා ඉසිලීමේ ධාරිතාව කියලා. ඒ කියන්නේ ගහනේ ඉන්න පුළුවන් උපරිම ජීවීන් ගාන තමයි ඒ ඉසිලීමේ ධාරිතාව. හරිනේ. මේ වචනේත් හඳුන්වලා තියන්න ප්‍රශ්නයක් විදිහට ලියන්න half sheet කොලේම ඉසිලීමේ ධාරිතාව යනු කුමක්ද? ඉසිලීමේ ධාරිතාව යනු කුමක්ද? ඉසිලීමේ ධාරිතාව යනු කුමක්ද?
හරි. ඊට පස්සේ 8 වෙනි ටියුට් එකේ 8 වෙනි ප්‍රශ්නය මිනිස් ගහන වර්ධන වක්‍රයේ J හැඩයක් ගනී හේතු පැහැදිලි කරන්න කියලා තියෙනවා. J හැඩයක් ගනී හේතු පැහැදිලි කරන්න. හේතුව තමයි මානව ගහණය මුල් අවධියේදී සෙමෙන් වර්ධනය වීම දෙවන අවධියේදී ශීඝ්‍රයෙන් වර්ධනය වීම මේ හින්දා තමයි J හැඩයක් ගන්නෙ. අවධි දෙකයි තියෙන්නේ. දෙවැනි අවධියේදී ශීඝ්‍රයෙන් වර්ධනය වීම අපි දැන් ඉන්නේ දෙවැනි අවධියේ කියලා මතක තියාගන්න. right. තුන්වෙනි පිටුවේ උඩම තියෙනවා මානව ගහණය ශීඝ්‍ර වර්ධනයට බලපා ඇති ප්‍රධාන කරුණු මොනවාද? ප්‍රධාන කරුණු උපත් අනුපාතය ඉහළ යාම සහ මරණ අනුපාතය පහළ යාම. උපත් අනුපාතය ඉහළ යාම මරණ අනුපාතය පහළ යාම. උපත් අනුපාතය ඉහළ යාම සහ මරණ අනුපාතය පහළ යාම. දැන් ওই උපත් සංඛ්‍යාව වැඩි වෙලා මරණ සංඛ්‍යාව අඩු වෙන්න වෛද්‍ය ශාස්ත්‍රයේ දියුණුව, තාක්ෂණික දියුණුව, ආහාර නිෂ්පාදනය වැඩිවීම ඔය කියන සාධක බලපාලා තියෙනවා. හරිනේ? තාක්ෂණික දියුණුව, වෛද්‍ය ශාස්ත්‍රයේ දියුණුව, ආහාර නිෂ්පාදනය ඉහළ යාම වැනි කරුණු මේ වර්ධනයට බලපාලා තියෙනවා. හරි. ඒ කරුණු තුනත් ලියන්න. හරි. දෙවියෝ පාඩමේ ඔන්න අපි ජෛව ගෝලයේ සංවිධාන මට්ටම් ටික සහ ගහන ගැන වැඩි විස්තර ඉගෙන ගත්තා. බොහොම වැදගත් ප්‍රස්තාර දෙකක් මේ දෙක හොඳට මතක තියාගන්න ඕන. ඒ වගේම සංවිධාන මට්ටම් ටික අනුපිළිවෙලින් උදාහරණ එක්ක හැඳින්වීම් ටික මතක තියාගන්න ඕන. හරිනේ? right. එතකොට ඔයාලට මම දැන් මේ වෙනකොට දීලා තියෙනවා ප්‍රශ්න පත්‍ර සංග්‍රහය කියලා එක කොටස ටියුට් එකක්. ඒක උඩුගම දරුවන්ට අපි ඉදිරි දවස් කිහිපෙදී ගන්න සලස්වන්නම්. මේකේ ප්‍රශ්න පත්‍ර 10ක් දීලා තියෙනවා ඔයාලට. මේක කරන්න. මේක ඉක්මනටම කරන්න. අපි මේ සතියේම පටන් ගන්නවා මේක සාකච්ඡා ගන්න. හැබැයි ඔක්කොම ප්‍රශ්න මම කරන්නේ පන්තියේදී පේපර් ක්ලාස් එකේදී වෙනම තෝරාගත්තු අමාරු ප්‍රශ්න කියලා දෙනවා. මතක් කරන්න ඕන තැන් මතක් කරනවා. ඒ නිසා මේක කරන්න ඕන. මම WhatsApp message එකක් දාන්නම් මුලින්ම කරන්න ඕන පොතෙන්ට එනකන්ද කියලා. ඉතින් එහෙම කියනකම් බලන් ඉන්න ඕනද නෑ මේක ගතපුව දරුවන් කරන්න මතක් වෙන්න පොත බලලා හරි කරන්න. ඒක තමයි වටින්නේ. තව ගේම ගහන්න තියෙන මාස දෙකයි. මේ මාස දෙක තුල ඔබ ඒකට යන්න ඕන. ඒ නිසා මේක ඉක්මනට කරන්න. මේක දැන් ඊළඟ අපි මේක සතේ 4 මාසයක වගේ කාලයක් ඇතුළත ඉවර කළා. ඊළඟට තව එකක් දෙනවා මේ මීටත් වඩා ලොකු. එකක් ෆුල් පේපර් 5කුත් තියෙනවා කරන්න. ඒවා අන්තිමට කරමු.
ජනවාරි මාසයේ මුල් සති දෙකේ. එතකොට අපිට මේ මාසෙ තුල පාඩම් කීපයක් තියෙන ඉවර කරගන්න මම ඉතා ඉක්මනින් මේ සතියේ දවස් කීපයක් වැඩිපුර පන්ති කරනවා. ඒ හැම එකටම සම්බන්ධ වෙන්න ඕන කොහොම හරි. හොඳද? කොහොම හරි සම්බන්ධ වෙන්න ඕන. හෙට පාසල් පටන් ගන්නව ගොඩක් අයට. ගොඩක් අයට කියන්නේ හැමෝටම නේ 11 වසරේ. ඒත් අපිට පන්ති කරන්න පුළුවන් වේද කියන එක තාම නිශ්චිතව අපි දැනුවත් නැහැ. ඒ ගැන පුළුවන් හැකියාව ලැබුණොත් අපි ඊළඟ සතියේ ඉඳන් ඒ අදාළ විදියට පන්ති පවත්වන්නත් කටයුතු කරනවා. ඒ වගේම ඔන්ලයින් ක්ලාස් එකක් කරගෙන යනවා. හරිනේ? ඒ නිසා හෙට දවසේ ඇතුළත ටියුට් ටික හැමෝම ගන්නවා. හරි? හෙට දවසේ විතරයි දෙන්නේ අදාළ තැන් වලින් ටියුට් එක අනිවාර්යයෙන්ම හැමෝම ගන්න. අද නොගතපු අයට පොඩි අපහසුතාවයි. ඒ ටික ලියාගත්තා. ඒ ටික හෙට ටියුට් එක අරගෙන සම්පූර්ණ කරන්න. මේ සතියේම අනිවාර්යයෙන්ම ඉක්මනින් අපි පේපර් ක්ලාස් එක පටන් ගන්නවා. ඊළඟට අර හයිඩ්‍රෝකාබන් පාඩමේ මම ඒක වෙනම වීඩියෝ එකක් එක් පාඩමේ ටිකක් වෙලා වැඩි වෙලාවක් වෙන වීඩියෝ එක වෙනම රෙකෝඩ් කරලා ඔයාලට ඒක බලන්න සලස්සනවා ඒ පාඩම. හරිනේ? ඊට පස්සේ මම දීලා තියෙනවා ඔයාලට අපේ 10 වසරේ මේ අක්කලමුලේ දරුවන්ට ඒ වගේම උඩුගමත් පාඩමක් මග ඇරුණා ජෛව ලෝකයේ පාඩම. ඒකේ සම්පූර්ණ කෙටි සටහනක් විදියට වැදගත් කරුණු ටික මේකේ තියෙනවා. කියවලා පාඩම් කරගන්න. මේකේ අපි ප්‍රශ්න සාකච්ඡා කරනකොට මේකේ වැදගත් තැන් අහුවෙනවා. මේ පාඩම් කරගන්න. කිසිම හිස් තැනක් දීලා නැහැ. නෝට් එක තියෙනවා. කෙටි වෙන් කළා කරුණු පැහැදිලිව ලස්සනට රූප සටහන් එක තියෙනවා. හයිලයිට් කරමින් පාඩම් කරන්න. හරිනේ? අපි ඉතාම ඉක්මනින්ම හමු වෙමු නැවත. හැමෝටම එහෙනම් සුබ රාත්‍රියක් වේවා.